නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදේව සුබද්ද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුර්ථෝ සමනෝ ශුඤ්ඤා පරප්පවාදා සමනීහි අඤ්ඤේති. මෙහි පැමිණ සිටින පින්බර මෙහෙණින් වහන්සේ ඇතුළු වූ සදැහැති මව්පිය පින්වතුනි, මේ පින්වත් හැම දෙනාම දන්නවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේට අපි ආකාර දෙකකින් සත්කාර කරනවා. මොනවාද ආකාර දෙක? ආමිස පූජා, පටිපත්ති පූජා. තමන්ගේ ගෙදර මල් ගහක් වවාගෙන ඒ මල් ගහේ මල් ටිකක් කඩලා පැන් ටිකක් කියලා බුදුහාමුදුරුවෝ ළඟ ගිහිල්ලා තියලා පූජේමි බුද්ධං කුසුමේන නේන කියලා අපි ගාථාව කියලා බුදුහාමුදුරන්ට මල් ටික පූජා කරනවා. උදේ පාන්දර නැගිටලා පැන් ටිකක් ඊළම්පස ටිකක් පූජා කරනවා. හඳුන් කූරක් පත්තු කරලා බුදුහාමුදුරන්ට වඳිනවා. ආහාර වේලක් පූජා කරනවා. මේවට කියන්නේ ආමිස පූජා. දුටුගැමුණු මහරජුරු රුවන්වැලිසෑය හැදුවේ බුදුහාමුදුරන්ට ආමිස පූජාවක් වශයෙන්. ධර්මාශෝක මහරජුරු සාංචිය වගේව හැදුවේ බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවක් වශයෙන්. අනේ පිට සිටුතුමා වගේ උත්තමයෝ නොඑක් දෙනා වෙහෙර විහාර බෝධීන් වහන්සේලා, චෛත්‍ය රාජානන් වහන්සේලා මේ නොඑක් ඒවා බුදු පියාණන් වහන්සේට ආමිස පූජාවන් වශයෙන් පූජා කරා. ප්‍රතිපත්ති පූජාව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ගොඩක් උතුම් කියලා. පරමයි පූජාය පටිපත්ති පූජාය. බුදුහාමුදුරන්ගේ චරිතය අපි හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට කියවන්න ඕන. බුදු සිරිතෙහි තියෙන මතුවන මනුස්සකම් අපේ ජීවිතයේ මේ මනුස්සකමට එකතු කරගන්න ඕන. අපේ ජීවිතේ හරි කරදරයි, හරි ප්‍රශ්න, කෙලවරක් නැති ගැටලු, හැමදාම ගැටලු. මේ ප්‍රශ්න මේ ගැටලු වලදී අපිටත් නොඑක් දින නිඳා කරනවා, අපහාස කරනවා. බුදුහාමුදුරුව අපිට කියලා තියෙනවා ඒව සමබර කරගන්න කියලා. පෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුබානිනං මිත භානිම්පි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ නචාහුනච භවිස්සති නචේ තරහි විජ්ජති ඒකාන්තං නින්දිතෝ පෝසෝ ඒකාන්තං වාපසංසිතෝ. මේක මහ පුරාණ දෙයක්. ලෝකේ ඉන්න මිනිස්සු නිහඬව ඉන්න අයට නිඳ කරනවා. වැඩිපුර කතා කරන අයට නිඳා කරනවා. ප්‍රමාණවත්ව කතා කරන අයටත් නිඳා කරනවා. ලෝකයේ අතීතයේ නින්දා ඒකාන්තයෙන් නින්දා ලැබපු කෙනෙක් හෝ ප්‍රශංසා ලැබපු කෙනෙක් අතීතයේ හිටියේ නැහැ. අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. දැනුත් නින්දා නැතුව ප්‍රශංසා විතරක් ලබන හෝ ප්‍රශංසා නැතුව නින්දා විතරක් ලබන හෝ කෙනෙක් නැහැ. මේ නිසා නින්දා ප්‍රශංසා දෙක අපේ ජීවිතයේ සාමාන්‍ය තත්වයක්. අපි මේව නොසලකා හැරලා මහ පොළොව වගේ ඉවසගෙන කටයුතු කරන්න ඕන. බුදුහාමුදුරුවෝ ඉවසුවා වගේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ මේ ආනුභාවය
අපේ ජීවිතයට අපි ඒ ආකර්ෂණය ලබා ගන්න ඕන. බුදුහාමුදුරුවෝ වගේ ඉවසන්න පුරුදු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වගේ නිନ୍ଦා අපහාස වලදී මධ්‍යස්ථ වෙන්න පුරුදු වෙන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන පටිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේ අපි තෙරුවන් සරණ යාම එක්කම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මේක තමයි අපේ ජීවිතයේ වටිනාම දේ. සග්ගේසු ආයං රතනම් පනීතා නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතා. ස්වර්ගයෙහිවත් මේ වගේ උතුම් රත්නයක් ඇත්තේ නැහැ. ඒ උතුම් රත්නය පිහිට සරණ කොට යන්නා වූ අපි තෙරුවන් සරණ යාමෙන් පස්සේ අපි ඉස්සෙල්ලාම හාහපුරා කියලා පළවෙනි වතාවටම අපි පියනගන්නේ කොතෙන්ටද? පානාතිපත්තා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. තෙරුවන් සරණ යාමෙන් පස්සේ අපි පිවිසෙන ඇතුල් වෙන පියනගෙන පළවෙනිම පටිපත්තිය තමයි අවිහිංසාවාදී ප්‍රතිපත්තිය. ඒ නිසා බුදුහාමුදුරු වෙනුවෙන් එක ප්‍රතිපත්තියක් හෝ පරමාය පූජාය පටිපත්ති පූජාව එක පටිපත්තියකින් හෝ බුදුහාමුදුරන්ට පූජා කරනවා නම් ඒක වටිනවා. වෙන වෙන ආගම්වල අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් නැහැ. අපි හිතමු දැන් ක්‍රිස්තියානි පින්නතුන් නැත්තල් දවසට හරියට සත්තු මරනවා. ඒ කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ මේක පව් කියලා. මක්කම කාලේදී ඉස්ලාම් පින්නතුන් හරියට සත්තු මරනවා. ඒ කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ මේක පව් කියලා. මොකද ඒ අයගේ ආගම ධර්මයේ තුල අවිහිංසා ප්‍රතිපත්තියක් ගැන උගන්වලා නැහැ. අපිට එහෙම නෙවෙයි. ඇඟේ මදුරුවෙක් වැහුවම ඒ මදුරුවට අතින් ඉබේම ගැහිලා ඌ මැරෙන එක පවා අපිට පව් කියලා හිතෙනවා. ඒ වගේ අපි අවිහිංසාවාදී ප්‍රතිපත්තිය තමයි බෞද්ධ ජීවිතේ පළවෙනි ප්‍රතිපත්තිය. ඒක අපි ඊටමත් අගේ කොට සලකමින් ජීවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බණ දහම අනුව අපි තුල ඒ උතුම් බුදුදහමේ හරය අපේ ජීවිතයට ඇතුල් කරගෙන කරුණු දෙකකට අපි එළඹෙන්න ඕන. පළවෙනි කාරණාව තමයි අපි දැඩිසේ අදිෂ්ඨාන කරන්න ඕන එකට එක කරන්නේ නැහැ කියලා. පරිගන්නේ නැහැ කියලා. හිතාගෙන අදිෂ්ඨාන කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. පරිගන්න ගියොත් එකට එක කරන්න ගියොත් අපි පල්ලෙහාට වැටෙනවා. අපි පිරිහෙනවා. බුදුහාඳුරගේ ධර්මය අනුව පරිගන්නේ නැතුව ජීවත් වෙනවා කියන අදිෂ්ඨානය අපේ ජීවිතේ වැදගත් එකක් බවට පත් කර ගන්න ඕන. ඒ වගේම සමහර පවුල් වල සමහර තරුණ පහේ ළමයි ඉන්න කට ගහගෙන එක ටික කියාගෙන යනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. තමන්ගේ මව්පියන්ට වැඩිහිටි ආදීන්ට එකට එක කියන්නේ යන්නේ ඒක හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා එකට එක කරන්නේ නැහැ. එකට එක කියන්නේ නැහැ කියන අදහස අපි තුල ඇති කරගෙන ජීවත් වෙන්න ඕන. ඊළඟට මේ පින්දුසන් දන්නව අපි මහා සංඝරත්නයේ සලකන ආකාර හතරකින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන ප්‍රත්‍ය. මේ කරුණු හතරෙන් උතුම් මහා සංඝං සරණං ගච්ඡාමි කියන එක අපි සම්පූර්ණ කරනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන එක ආකාර තුනකින් සම්පූර්ණ කරනවා. මොනවාද ආකාර තුන? සුණාත, ධාරේත, චරාත. පළවෙනි කාරණාව තමයි අපි හොඳට බණ අහන පිරිසක් වෙන්න ඕන. ධම්මං සරණං ගච්ඡාමි කියන එක අපි තුල ඇත්තක් බවට පත් කරගන්න නම් හොඳට බණ අහන අය බවට පත් වෙන්න ඕන. සමහරවිට අපිට බණ අහන්න වෙන්නේ නැහැ. හැන්දෑවේ 6ට විතර නාට්‍ය පටන් ගන්නවා. රෑ 10 11 12 වෙනකම්ම ඌව බලනවා. බණ අහන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඕවට කොටු වෙන්නේ නැතුව, හිර වෙන්නේ නැතුව, අහු වෙන්නේ නැතුව අපි යන අරමුණු ඉලක්ක කරා ගමන් කරන්නට අපි අදිෂ්ඨාන සීලීව කටයුතු කරන්න ඕන. බණ ටිකක් අහගත්තොත් ඒක මුළු ජීවිතේටම ඉතුරු වෙනවා. ඒකෙන් අපේ හිත, කය, වචන කියන තුන් දොරම සාන්ත භාවයට පත් වෙනවා. ඒක කවදාවත් අහක යන එකක් නෙවෙයි. බණක් දහමක් අහගත්තොත් ඒක අපේ ජීවිතේ ඉතුරුවක් බවට, අනාගත ආයෝජනයක් බවට අපි මේ පින්නතුන් හිතලා බලන්න. නිකන් ස්පීතාලයක් ළඟට යන්න, හදිසි අනුතුරු වාට්ටුවක් ළඟට යන්න කොයිතරම් මිනිස්සු කපලා, කොටලා, ගිනි තියලා, වෙඩි තියලා, ඒ වගේම ඇටකටු කඩලා, කකුල් කඩලා, එක දේවල් කරලා මිනිස්සු අරන් එනවද? ওই වගේ කොයිතරම් මිනිස්සු හානියට, හිංසාවට, පීඩාවට පත් වෙලා එනවද? නමුත් පින්නතුනි අපි
කොයිතරම් අපි මේ බණ අහලා තියෙන නිසා තමයි අපිටත් කැත්තෙන් ගහන්න, පොල්ලෙන් ගහන්න, මන්නෙන් ගහන්න, පීයෙන් ගහන්න, අතින් ගහන්න, පයින් ගහන්න හිතෙන අවස්ථාවල් 100,000 වරක් අපේ ජීවිතවල අපිට ඇති වෙලා තියෙනවා. නමුත් පින්වතුනි අපි ඒ උතුම් බුදු පියාණන් වහන්සේගේ බණ දහම අනුව ඉවසගෙන ජීවත් වෙන නිසා තමයි දහමේ රැකවරණයක් අපේ ජීවිතයට ලැබිලා තියෙන නිසා තමයි අපි මේ හොඳින් යහතින් කටයුතු කරගෙන යන්නේ. අපිට තේරෙන්නේ අපි මේ කොහෙන්ද මෙතෙන්ට ආවේ කියලා. බුදුදහම ඔස්සේ ආපු ගමනේ ප්‍රතිඵලය තමයි අපි කරදරයක් නැතුව ජීවත් වෙනවා. හානියක් නැතුව ජීවත් වෙනවා. පාරේ යන්නේනකොට කිසි බයක් නැතුව අතපය වනවන යනවා. අවියාවුද අරන් යන්නේ නැහැ. මොකද අපිට ධර්මයේ රැකවරණයක් තියෙනවා කියලා ආත්ම විශ්වාසයක් තුළ ජීවිත යාත්‍රාව පදවාගෙන යනවා. පින්වතුනි මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන සුනාත ධාරේත චරාත ධම්මේ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නොවර්ධවාම හොඳට බණ අහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම ධාරේත කියන්නේ ඒවා අවශ්‍ය කොටස් ධාරණය කරගන්න ඕන. භාවිතෝ බහුලීකතෝ ආසේවිතාය භාවිතාය බෞලිකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්දාය. බහුලීකරණය කියන්නේ වෙන එකක් නෙවෙයි, භාවිතාව වැඩි කරනවා. ඒකට කියන්නේ බහුලීකරණය. ධර්මයේ භාවිතාව විතරක් මදි, බහුලීකරණය කරන්න ඕන. අවශ්‍ය දේ නැවත නැවත භාවිතා කරන්න ඕන. අවශ්‍ය දේ නැවත නැවත හිතන්න ඕන. නැවත නැවත කියවන්න ඕන. නැවත නැවත සජ්ජායනා කරන්න ඕන. ඒතර භාවිතාවෙන් තමයි බහුලීකරණයට යන්නේ. ඊළඟට මේ පින්නතුන් හිතලා බලන්න අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශේත බික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපුන්නං බ්‍රහ්මචරියං ප්‍රකාශේත සාත්තං අර්ථ සහිත. මොන අර්ථද? අර්ථ 6කින් යුක්ත. සංකාසන, ප්‍රකාශන, විවරණ, විභජන, උත්තානිකරණ, පඤ්ඤත්ත. ඊළඟට සාත්තං සබ්බෙන්ජනං ආකාර, අක්ෂර, පද, නිරුක්ති, ව්‍යංජන, ආකාර ආදී වශයෙන් 6කින් යුක්ත වූ. එතකොට සංකාසන ප්‍රකාශන දෙක අයිති වෙන උද්දේශ. ඒ වගේම විවරණ විභජන දෙක නිද්දේශ. ඒ වගේම උත්තානිකරණ පඤ්ඤාති දෙක පටිනිද්දේශ. ඒ කියන්නේ පින්නතුනි දැන් බණහන පුජ්‍යල උජ්ජටිතඤ්ඤෝ විපචිතඤ්ඤෝ ඤෙය්‍ය. උජ්ජටිතඤ්ඤෝ පුජ්‍යලට අවශ්‍ය කරන්නේ උද්දේශය විතරයි. යාර නිද්දේශය ඕනේ නැහැ. ඒ වගේම විපචිතඤ්ඤෝ පුජ්‍යලට උද්දේශයයි නිද්දේශය අවශ්‍ය කරනවා. ඒ වගේම ඊළඟට ඤෙය්‍ය පුජ්‍යලයට උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ මේ තුනම පහු කරලා යනකොට තමයි ඔහුට ආර්ය මාර්ගයට එළඹෙන්නට වාසනාව තියෙනවා නම් ඒක උදා වෙන්නේ. පදපරම පුජ්‍යලයට ඒ සසරට ඒව හේතු වෙනෝ මිසක් මෙලොවදී මාර්ගඵලාතිගමයකටපත් වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට දැන් අපි හිතමු දැන් අපිට කරණීයමෙත සූත්‍රය හොඳට පුළුවන්. කටපාඩම් තියෙනවා. ඒතර අපිට එතෙන්දී පුළුවන් වෙන්නේ මොකක් විතරද? උද්දේශය පමණයි. ඉතිපිසු ගත්ත හොඳට පුළුවන් කටපාඩම් තියෙන. ඒක උද්දේශය විතරයි. කරණීයමෙත සූත්‍රයේ සහි හැම පදයකම අර්ථයත් අපි හොඳට දන්නවා. ඒතර අපි උද්දේශයටත් ඇවිල්ලා නිද්දේශයටත් ඇවිල්ලා. අපි හිතමු කරණීයමෙත සූත්‍රයේ හැම පදයක්ම සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි ආචිකිතුම් දේශේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරතුම් විභජිතුම් උත්තානිකාතුම්. මහණෙනි මේ සරියුත් ආයස්මතුන්ට චතුරාර්ය සත්‍යයන් ඊටමත් හොඳින් දේශනා කරන්නට, විවරණය කරන්නට, විභජනය කරන්නට, විස්තර කරන්නට, වර්ණනා කරන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ අගය කරනවා. ඒ වගේ අපි හිතමු අපිට කරණීයමෙත සූත්‍රය හොඳට ආචෙක්කිතුම්, දේශේතුම්, පඤ්ඤපේතුම්, පට්ඨපේතුම්, විවරතුම්, විභජිතුම් වචනයක් පාස අර්ථ විතරක් නෙවෙයි. උදාහරණ උපමා කතන්දර සහිතව මේක විස්තර කරන්න, මේක හිතන්න පුළුවන් නම් ඒතර යා පටිනිද්දේශරත් ඇවිල්ලා. ඒතර ඔය වගේ බැලුවයින් පස්සේ උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ ආදී වශයෙන් තමයි අපි ධර්මයේ පිළිබඳව කටයුතු කළ යුතු වන්නේ. පින්වතුනි, එම නිසා මේ පින්වත් හැම දිනාටම මම මේ මතක් කරපු ගාථා පාඨය යින් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන්
මේන් ආර්ය පුජ්‍යලයන් පිළිබඳව දැක්වෙනවා. අපේ දැන් අපි තෘෂ්ණාව එකක් වශයෙන් ගත්තට මේක 108ක් වෙනෝනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන අතීත, වර්තමාන, අනාගත තුනෙන් වැඩි වෙලා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ හයෙන් වැඩි වෙලා අජ්ජන්තික බාහිර දෙකෙන් වැඩි වෙලා මෙහෙම එනකොට වැඩි කළා ගත්තම අන්තිමට තෘෂ්ණාව එකක් වුණාට මේ වර්ගීකරණය කිරීමේදී 108ක් වෙනවා. 108 වැදෑරුම් තෘෂ්ණාවක් බවට පත් වෙනවා. ආර්ය පුජ්‍යලය සෝවාන් මාර්ගස්ත ඵලස්ත සකදාගය මාර්ගස්ත ඵලස්ත අනාගය මාර්ගස්ත ඵලස්ත අරියත් මාර්ගස්ත ඵලස්ත මේ විදිහට පුජ්‍යලය 8 දෙනා වුණාට මේක විවිධ වර්ගීකරණයන් අනුව බලනකොට ආර්ය පුජ්‍යලයොත් යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි යොන්ති ආර්ය පුජ්‍යලයොත් ඉන්නවා 108 දෙනෙක්. එකම තෘෂ්ණාව 108ක් වශයෙන් බෙදිලා යනවා වගේ ආර්ය පුජ්‍යලයෝ 8 දෙනාත් 108ක් වශයෙන් වර්ගීකරණය වෙනවා. ඉතින් ඒක නිසා ආර්ය පුජ්‍යලයෝ 108 දෙනෙක් ඉන්න බව අපි දැනගැනීම ඉතාමත්ම වටිනවා. ඒතර ඒ ආර්ය පුජ්‍යලයන් සෝවාන් මාර්ගස්ත ඵලස්ත දැන් වැඩිපුරම ඉන්නේ මාර්ගස්ත පුජ්‍යලෝ නෙවෙයි ඵලස්ත පුජ්‍යලෝ. මාර්ගසිත කියන එක පවතින්නේ සිතක පැවැත්ම බොහොම උපාදටි භංග බොහොම ශනිකයි. සිතක් පවතින්නේ බොහොම ඇහිපී හෙලන තරම් වලටත් වඩා සුළු ඊටත් වඩා පොඩි කාලයක තමයි හිතක් ආවුස. ඒතර මාර්ගසිතක ආවුසියත් එච්චරයි. මාර්ගසිතක් පවතින ඉතාමත්ම නිමේෂයක් විතරයි. ඒ මාර්ගසිත අකාලික දහම තුල ස්වාකාත භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ අකාලික ධර්මයේ තුල මේ මාර්ගසිත ලබනෝ සමගම අතර පරතරයක් නැතුවම ඵලසිතටපත් වෙනවා. ඒතර වැඩිපුරම ඉන්නේ මාර්ගස්ත පුජ්‍යලෝ නෙවෙයි ඵලස්ත පුජ්‍යලෝ. ඒතර ඵල වලට පැමිණියා වූ අය තමයි වැඩිපුරම ඉන්නේ. ඒතර ඔය වගේ බැලුවයින් පස්සේ පින්නතුනි මාර්ගස්ත ඵලස්ත දැන් අපි දැන් සෝවාංග වෙලා ගත්තොත් සෝවාංකම ගත්තොත් ගෘහස්ත සෝතාපන්න අය සහ ප්‍රවෘජිත සෝතාපන්න අය. දැන් ගෘහස්ත සෝතාපන්න ඵලයට පැමිණියා වූ අය අඹදුරුවන් පෝෂණය කිරීම, ගොවිතැන්පත් කිරීම, වෙලෙන්දාම් ආදී කටයුතු වල යෙදিলা ගෘහස්ත වශයෙන් සෝවාන් ඵලයෙහි පිහිටලා කටයුතු කරගෙන යනවා. පැවිදි භාවයේ ඉඳලා සෝවාන් භාවයට පත් වෙච්ච අය පැවිදි අය වශයෙන් කටයුතු කරගෙන යනවා. ඒතර මේ විදිහට සෝවාන් වෙච්ච කෙනෙකුගේ දැන් අද කාලවල වල හැටියට හරියට යම් අය රවට්ටනවා. යම් එක වැරදි අදහස් තියෙන අය ජනතාව රවට්ටනවා. දැන් ඔබ සෝවාන් වෙලා, දැන් සකදාගාම වෙලා, දැන් ඔබ අනාගාම වෙලා, දැන් හරි රහත් වෙන්න තා පොඩ්ඩයි තියෙන්නේ. ওই විදිහට කියලා නොමග යවන සංවිධාන, නොමග යවන පුජ්‍යලයෝ වැරදි විදියට ධර්මය විග්‍රහ කරලා කටයුතු කරන අය ඉන්නවා. මේ නිසා අපි පැහැදිලිවම මේව ගැන අවබෝධයක් ඇති කර ගැනීම නොරැවටි ජීවත් වීම සඳහා හේතු වෙනවා. සිතුල්පව් විහාරයේ එක හාමුදුරනමක් හිටියා. සැබවින්ම උන්වහන්සේ බොහොම අවංකයි. නමුත් උන්වහන්සේ අවුරුදු 60ක්ම හිතාගෙන හිටියා තමන් රහත් වෙලායි කියලා. උන්වහන්සේගේ ගෝල නමක් එක දවසක් තමන්ගේ ගුරුවරයා දිහා බැලුවා. තමන්ගේ ගුරුවරයා කොතනද ඉන්නේ කියලා. ගෝල හාමුදුරන්ට තේරුණා තමන්ගේ ගුරුවරයා ලොකු මුලාවකට වැටිලා ඉන්නේ. රහත් නොවි රහත්ය කියලා හිතාගෙන ඉන්නවා. මේ ගෝලයා ගුරු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ தത്വයට පත් වෙලා කොච්චර කාලයක් වෙනවද කියලා. ගුරු හාමුදුරුවෝ කිව්වා මම මේ தത്വයට පත් වෙලා අවුරුදු 60ක් වෙනවා කියලා. ඒ ගුරු හාමුදුරුවෝ අවුරුදු 60ක්ම හිතාගෙන හිටියේ තමන් රහත් වෙලයි කියලා. නමුත් ගෝල හාමුදුරුවෝ උපක්‍රමයක් යෙදුවා තමන්ගේ ගුරු හාමුදුරුවන්ට තමන් රහත් නැහැයි කියන එක අවබෝධ කර ගැනීම සඳහා. ඒ වගේ අනුරාධපුර යුගයේදී එබඳු ධර්මයේ දක්ෂ එබඳු රහතන් වහන්සේලා දිවස්ලාභී උත්තමයෝ ඉඳපු නිසා නොමග ගියපු අය සුමගට ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා.
අද යුගයේදී එහෙම කවුරුවත් පේන්නේ නැහැ. මේ නිසා නොමගට යන අය නොමගටම ගිහිල්ලා අමාරු වෙටෙනවා. ඒ ආපහු ඒයට කරුණු පැහැදිලි කළා, ඒ රැවටෙලා ඉන්න රැවටීම පැහැදිලි කළා දීලා, ඒ පත් වෙලා ඉන්න මුලාව කියලා දීලා, ඒ අය මුලාවෙන් නිදහස් කරගන්නට දැන් කෙනෙක් ඇත්තේ නැහැ. මේ නිසා අපිම මේ ධර්මයේ ඔස්සේ යන ගමන තුල පින්නතුනි අපි මේවා හරියට තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම ඉතාමත්ම වටිනවා. පින්නතුනි ඒ නිසා තමයි ආර්ය පුජ්‍යලයෝ සහ එයාගේ ලක්ෂණ, එයාගේ ස්වરૂපයන්, එයාගේ වර්ගීකරණයන් අපි තේරුම් ගත යුත්තේ, වටහා ගත යුත්තේ ඒ හේතුව නිසා. දැන් මං කිව්වා පින්නතුනි දැන් සෝවාන් පුජ්‍යලයෝ. දැන් සෝවාන් වුණයින් පස්සේ එබඳු කෙනෙකුගේ බුද්ධි අවිච්ඡ ප්‍රසාද සමන්නාගතෝ හෝති. අවිනිපාත ධම්මෝ. කවදාවත් ධර්මයේ අතහරින්නේ නැති බුදුහාමුදුරුවෝ කෙරෙහි කවදාවත් නොකැඩෙන නොබිඳෙන ශ්‍රද්ධා ගුණයක් ඇති බව සෝවාන් වෙච්ච කෙනාගේ මූලිකම ලක්ෂණයක්. දැන් මේ පිටුතුන් හිතලා බලන්න 1505 පෘතුගීසිවරු ඇවිල්ලා අසවේදු වගේ කට්ටිය අපේ ජනතාව ගඟ දිගේ ගම් කණ්ඩිය දිගේ පෝලිං ගැස්සෙව්වා. පෝලිං ගැස්සවල ඇහුවා මේ රෝමානු කතෝලික ආගමට එනවද නැද්ද කියලා. එන්නේ නැහැ කියපු කට්ටිය පෙති ගහ ගඟට දැම්මා අසවේදු. ඉච්ඡා දරුණු අමානුෂික සෙන්පතේ. ඒ කට්ටිය ලංකාවට ආවේ එක්කෝ බයිබලයෙන් එහෙම නැත්නම් කඩුවෙන්. එක්කෝ බයිබලයෙන් මේ අය මේ රෝමානු කතෝලික ආගමට හරවනෝ නැත්නම් කඩුවේ බලයෙන් හරවනවා. ඒක අදිෂ්ඨාන දෙකයි. ඒතර ඒ අනුව බයිබලයේ කියලා අපේ බුදුදහම හොඳට දැනගත්තා වූ ජනතාව එයාගේ ආගම වලට ගන්න බැරි වුණා. අන්තිමට ඒ කට්ටිය කඩුව පාවිච්චි කරා. හෙල්ල ඇල්ලුවා. හෙල්ල වගේව මේ දැන් අපේ රටේ උතුරු නැගෙනහිර මායින් ගම වලට ඇවිල්ලා ප්‍රභාකරන් ඒ සහාය කට්ටියගේ අය ළමයි පුංචි ළමයි පෙති ගැහුවයි කියලා අපි අහලා තියෙනවා. එයා විතරක් නෙවෙයි අපිට එහෙම කරලා තියෙන්නේ. අසවේදු වගේ පෘතුගීසි කාරොත් අපිට එහෙම කරලා තියෙනවා. අපේ පුංචි ළමයි අහසට විසි කරලා යටින් අම්මලා තාත්තලා බලාගෙන ඉඳිද්දි හෙල්ල අල්ලලා තියෙනවා. ඒ වගේම අපේ බෞද්ධ ජනතාව ගංගාව අයින දිගේ පෙළගස්වල පෝලිං ගස්වල පෙති කපල ගඟට දාලා තියෙනවා. ඒ ඇගේ ආගමට ආවේ නැහැ කියලා. නමුත් ඒ වගේ අපේ ළමයි උඩ දාලා හෙල්ල අල්ලද්දි පවා ඒ වගේම අපේ මිනිස්සු අපේ අය මේ ගඟ දිගේ පෝලිං ගස්වල ගඟට පෙති කපල දාද්දි පවා අපේ අය බුදුහාමුදුරුවත් ඇරියේ නැහැ. ධර්මියත් ඇරියේ නැහැ. සංඝයාත් ඇරියේ නැහැ. මොකද ඒ තරම් ධර්මීය පිළිබඳ තහවුරුවක් අපේ ජනතාවගේ හදවත්වල තිබුණා. ධර්මයේ අතහරින්නේ නැති ගතියක් අපේ අය තුළ තිබුණා. ඒකට මූලිකම හේතුව ධර්ම අවබෝධයයි. සිතුල්පව් විහාරයට සමහර අය හැතැම්ම 10 12 පහ ගමනින් ගියා බණ අහන්න. මේ නිසා ධර්මීය පිළිබඳ පැහැදිලි බවකට අපේ රටේ ජනතාව එළඹිලා හිටියා. ඒ නිසා මොන හේතුවක් නිසාවත් පෘතුගීසිකාරයෝ ආවත්, ලන්දේසිකාරයෝ ආවත්, ඉංග්‍රීසිකාරයෝ ආවත් මේ තුනුරුවන් අතහරින්න නැතුව කටයුතු කරපු පිරිසක් මේ රටේ ඉතුරු වුණේ ඒ ධර්ම අවබෝධය නිසායි. පින්නතුනි ඒ වගේ බැලුවෙන් පස්සේ අද කාලේ හැටියට මේ ස්ථාවර භාවයේ ලිහිල් වෙලා තමහලට පත්තුරු දිහා බැලුවම පේනවා පුංචි දේවල් වලට පවා මුස්ලිම් ආගමට යනවා, ක්‍රිස්තියානි ආගමට යනවා. මේ පොඩි වාසි ලේසි ලාභ බලාගෙන අපිට පේනවා ආගම දහම වෙනස් කරන අය බහුලයි දැන්. මොකද ධර්මාවබෝධයක් නැතිකම තමයි ඒකේ අඩුපාඩුව. පින්නුතුනි එමෙ නිසා මම මේ සඳහන් කරේ ඒක බීජී කෝලංකෝල සත්‍යක්කතු පරම කියලා සෝවාන් වෙච්ච අයගේ වර්ග තුනක් තියෙනවා. ඒක බීජී කියන්නේ සෝවාන් වුණයින් පස්සේ දෙවිනි ආත්ම භාවයේදී ඒකාන්තයෙන්ම සෙසු මාර්ගඵල ලබාගෙන රහත් භාවයට පත් වෙනවා. ඒ හැටි කියන ඒක බීජී කියන්නේ. කෝලංකොල කියලා කියන්නේ 3 වෙනි 4 වෙනි 5 වෙනි හෝ අන්තිම වශයෙන් 6 වෙනි ආත්ම භාවය හෝ ඊට මෙහා ආත්ම භාවයකදී සෝවාන් වෙච්ච කෙනා සකදාගාමි අනාගාමි අරියත් කියන සෙසු මාර්ගඵල ලබාගෙන නිවන් දකිනවා. ඒ හැටි කියන කෝලංකොල කියලා. ඒ වගේම සත්තක්කතු පරම කියලා කියන්නේ පින්නතුනි නෝරද නතේ බවං අට්ඨමං ආදියන්තේ 8 වෙනි ආත්ම භාවයකට එන්නේ නැහැ. 7 වෙනි ආත්ම භාවයේදී ඒකාන්තයෙන්ම නිවන් දකින අයට කියනවා සත්තක්කතු පරම කියලා. 7 වෙනි ආත්ම භාවයේදී ඒකාන්තයෙන්ම ඒ අය සෙසු මාර්ගඵල අධිගමයට පැමිණිලා නිවන් දකිනවා. පින්නතුනි මේ විදියට
නිවන් දකින්නම මේ ආකාරයෙන් සත්තකතු පරම පුජ්‍යලයෝ. සමහර ඒ අය ඉන්නව දැන් අනීපිටු සුදුතුමා විසාකා උපාසිකාව වගේ සමහර අය නම් කරලා තියෙනවා. ඒ අය මේ සසරට තියෙන කැමැත්ත ආසාව නිසා සුවිශේෂ පුජ්‍යලෝ කීප දෙනෙක් ඉන්නවා 7 වෙනි ආත්ම භාවයේ ඉක්මම 8 වෙනි ආත්ම භාවයකට යන අය වශයෙන් ඉන්නවා කියලා අටුවා ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඒතර 8 වෙනි ආත්ම භාවයකට යන 14ක් දෙනෙකු ගැන සඳහන් වෙනවා. ඉතින් ওই විදිහට බැලුවෙන් පස්සේ මේ විදිහට ඒක බීජී කෝලං සත්තකතු පරම ඊළඟ කාම භවය, රූප භවය, අරූප භවය මේ විදිහට ඒ තුන් දෙනා අතන තුන් දෙනයි 6 දෙනයි මේ විදිහට ඒ අය පටිපදා වශයෙන් මේ පින්නතුන් දන්නෝ සුඛා පටිපදා දන්තා අභිඥා සුඛා පටිපදා කිප්පා අභිඥා දුක්ඛා පටිපදා දන්තා අභිඥා දුක්ඛා පටිපදා කිප්පා අභිඥා සුඛා පටිපදා කියන්නේ පටිපදාව පහසුයි දන්තා අභිඥා කියන්නේ අභිඥාව ප්‍රමාදයි සුඛා පටිපදාව පහසුයි කිප්පා අභිඥාව ඉක්මන් දුක්ඛා පටිපදාව බොහොම දුෂ්කරයි කිප්පා අභිඥාව ඉක්මන් දුක්ඛා පටිපදාව බොහොම දුෂ්කරයි දන්තා අභිඥාව ප්‍රමාදයි දැන් අපි හිතමු දැන් ඔන්න අස්සජි මහරහතන් වහන්සේ හම්බෙන අස්සජි හාමුදුරුවන්ට තමයි හම්බෙන්නේ උපතිස්සේ පරිවැජියා එච්චර විතරක්නේ අස්සජි හාමුදුරුවන්ට තමයි මග අතරමඟදී හම්බ වෙන්නේ සච්චක පඬිවරයා සච්චක පඬිතුමා හම්බ වෙලා අස්සජි හාමුදුරුවන්ගෙන් අහනෝ බුදුහාමුදුරු ගැන බුදුරජාණන් වහන්සේ මොනවද කියන්නේ කියලා අන්තිමට අස්සජි මහරහතන් වහන්සේ සච්චකට කියනවා බුදුහාමුදුරු රූපං අනිච්චං වේදනා අනිච්ච සංඥා අනිච්ච සංකාර අනිච්ච ඔහොම කියනවා කියලා මෙතෙන්දි මේ අස්සජි හාමුදුරුවොත් එක්ක සාකච්ඡාවකට මුලපිරීමෙන් තමයි සච්චක පඬිතුමා බුදුහාමුදුරුවොත් එක්ක වාදාරෝපණය කරන්න පෙළඹුණේ. එතන අස්සජි හාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානම් අස්සජි. පස්වග තවුසෝ. පස්වග තවුසුන්ගෙන් පළවෙනිම ශ්‍රාවකයා තමයි පළවෙනිම තවට සත්‍ය අවබෝධය කළ ශ්‍රාවකයා තමයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගෙන් පළවෙනි වතාවට චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබුව විතරක් නෙවෙයි අවුරුදු 12ක්ම වනගත ජීවිතයක් ගත කරා. හිමාලයේ තියෙන ප්‍රධාන විල් පහක් මන්දාකිණි විල, චද්දන්ත විල, කුණාල විල, රතකාර විල, අනුතත්ත විල් තියෙන 7ක් තියෙනවා. මේ විල් 7න් කොණ්ඩඤ්ඤ හාමුදුරු වැඩ වාසය කරේ මන්දාකිණි විල ඇසුරු කරගෙන. අවුරුදු 12ක්ම වනගත ජීවිතයක් උන්වහන්සේ ගෙවුවා. ඒතර කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහා නාම කියන අය අතර අස්සජි හාමුදුරුවෝ මේ අවසාන කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහා නාම අස්සජි කියන පස්වග තවුසන්ගෙන් අන්තිම භික්ෂුව තමයි අස්සජි හාමුදුරුවෝ. අස්සජි හාමුදුරන්ට තමයි උපතිස්ස පිරිවැජිය හම්බුනේ. කෝලිත උපතිස්ස කියන දෙපළ ගිරග්ග සමජ්ජ කියලා නාට්‍යයක් බලලා සසර කලකිරලා දෙන්න දෙපැත්තට පිටත් වෙලා යනකොට නිවන් හොයාගෙන උපතිස්ස පිරිවැජියට හම්බ වෙනවා අස්සජි හාමුදුරුවෝ. අස්සජි හාමුදුරන්ගෙන් අහන ඔබ වහන්සේ කවුරු වෙනුවෙන්ද මේ මහාන වෙලා ඉන්නේ? අස්සජි හාමුදුරුවෝ කියනවා මම මේ පැවිදි වෙලා ඉන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. එතකොට ඊළඟට උපදේශ පරිවැජිය අහනෝ ඒ බුදුහාමුදුරුවෝ කිනම් වාදීද? කිනම් වාදීද කියන්නේ ඒ කාලයේ එක වාද තිබුණා. ඒක එහෙම අහන්නේ. විවිධ වූ වාද ඉදිරිපත් කරපු අය හිටියා ආත්මවාද. සමහර වැඩි හරියක්ම හිටියා ආත්මවාදීන්. ආත්මවාදීන් කියන්නේ දිගින් දිගට නොකඩෙන, නොබිදෙන, නොමරෙන, නොසැලෙන ආත්මයක් තියෙනවා කියන අදහස පදනම් කරගෙන ජීවත් වෙච්ච කට්ටිය. ඒ කට්ටිය කියන්නේ හරියට කුරුල්ලේ මේ අත්ේ ඉඳලා එහා අතට පියාසර කරලා යනවා වගේ මේ ආත්මය මොකද කරන්නේ මේ ශරීර කූඩුව නැමැති මේ අත්ෙහි වහලා යම්කිසි දවසකට එහාට එපා වුණාට පස්සේ මේ ශරීර කූඩුව අතහැදාලා වෙනත් ශරීර කූඩුවකට අර කුරුල්ලා මේ අත්ේ ඉඳලා එහා අතට පියාසර කරලා යනවා වගේ වෙනත් ශරීර කූඩුවකට ඇතුල් වෙනවා ආත්මය.
ඒ වගේ තමයි ආත්මයේ විශ්වාසක ආත්මයේ ගොඩ නැගුවේ. ඒතර ආත්මය ගැන විස්තර කරලා තියෙන්නේ භගවත් ගීතාව වගේ පොත්වල. ඒතර කියනවා හරියට මේ අපි ඇඳුම කෙලුටුනයින් පස්සේ ඒ ඇඳුම ගලවලා අලුතෙන් ඇඳුමක් ඇඳ ගන්නවා වගේ. මේ ආත්මය මොකද කරන්නේ? මේ ශරීර කූඩුව දුර්වර්ණ වෛවර්ණ අබල දුබල වුණාම මේ ශරීර කූඩුව ගලවලා පැත්තකින් තියලා අලුත් ශරීර කූඩුවක් පොරව ගන්නවා. පරණ ඇඳුම පැත්තකින් තියලා අලුත් ඇඳුමක් ඇඳ ගන්නවා වගේ. ආත්මවාදීන් හිටියා. කිසි දෙයකට කෙලින් උත්තරයක් දෙන්නේ නැති අමරා වික්ෂේපවාදීන් හිටියා. ඉබේම නූල් බෝලයක් අපි එක කොනකින් අල්ලගෙන අතහැරියම ඒ නූල් බෝලේ දිගහැරලා ඉබේම ඉවර වෙනවා වගේ මේ සත්වය සසර සැරිසරලා ඉබේම නිවන් දකින්නවා කියන මේ අදහස පදනම් කරගත්තා වූ නියතිවාදය කියන මේ වාදයට වැටිලා ඉඳපු අය හිටියා. භයානකම පිරිස තමයි චාර්වාකවාදීන්. චාර්වාකවාදීන් තනිකරම පරලොවක් විශ්වාස කරේ නැහැ. මේ ලෝකේ වශයෙන් හොඳට කාලා බීලා විනෝද වෙලා හිටියම ඇති කියන අදහස ලෝකයට ඉදිරිපත් කරපු කට්ටිය තමයි චාර්වාක දර්ශනය. ඒතර ඊළඟට පින්නදින ඔය වගේ බැලුවෙන් පස්සේ චාර්වාකවාදීන්, ආත්මවාදීන්, මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වයි කියන අදහස පදනම් කරගෙන මේ කටයුතු කරපු බ්‍රහ්මවාදීන්, ඒ වගේම දෙයියෝ ලෝකෙ මැව්වයි කියන අදහස ඉදිරිපත් කරපු දේවවාදීන්. ඒතර මේ වගේ නොයෙක් වාදීන් අතර බුදුහාමුදුරුවෝ පිළිබඳව ඇහුවම අස්සජිහාමුදුරුවෝ කිව්වා බුදුරජාණන් වහන්සේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහසමනෝ. ඒතර මේ විදිහට කිව්වෙන් පස්සේ උපතිස්ස පිරිවැජයට මේ හතරපද ගාතාව අහනකොටම මේ උද්දේශය විතරක් ප්‍රමාණවත් වුණා ආර්ය මාර්ගයට ඇතුල් වෙන්නට. අන්න ඒකයි උද්දේශ කියලා කිව්වේ. ඒතර කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ධම්මචක්කප්‍රවර්තන සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරාම ඒ උද්දේශේ පමණක් ප්‍රමාණවත් වුණා කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට සෝවාන් ආදී මගඵල සාක්ෂාත් කරගන්නට. ඒතර ඒ වගේ බැලුවෙන් පස්සේ පින්නතුනි මං කිව්වා දුක්ඛ පටිපදා බොහොම දුක්ඛයි. දණ්ඩා අභිඥාව ප්‍රමාදයි. චක්කුපාල හාමුදුරුවන්ගේ පටිපදාව බොහොම දුෂ්කරයි. ඇස් දෙක අන්ධ වෙනකම්ම භාවනා කරා. රහත් වීමයි ඒ වගේම ඇස් දෙක අන්ධ වීමයි දෙකම එකට සිද්ධ වුණා. උන්වහන්සේගේ පටිපදාව බොහොම දුෂ්කරයි. උන්වහන්සේගේ අභිඥාවත් බොහොම ප්‍රමාද වුණා. ආනන්ද මහරහතන් වහන්සේ කල්පනා කරා Tamanට එක දවසින් රහත් වෙන්න පුළුවන් කියලා. ජීවමානව බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට එක දවසක් ආනන්ද හාමුදුරන්ට කියලා තිබුණා ආනන්දේනි ඔබටත් නිවන ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් කියලා. බුදුහාමුදුරන්ගේ වචනය ගැන හිතලා ආනන්ද හාමුදුරුවෝ මේ සක්මන් භාවනාවේ යෙදුණා එක දවසින් රහත් වෙන්න හිතාගෙන. නමුත් උන්වහන්සේට පළවෙනි ධර්ම සංගායනාව හෙට තියෙනව නම් අද වගේ දවසේ තමයි රහත් භාවය ලැබුණේ. එතකම්ම මාස 3ක් ගිහිල්ලා තමයි උන්වහන්සේට තමන් හිතපු ඉලක්කයට එළඹෙන්න පුළුවන්කම ලැබුණේ. උන්වහන්සේගේ අභිඥාව බොහොම ප්‍රමාදයි. ඒතර ඔය වගේ බැලුවෙන් පස්සේ සමහර අයගේ අභිඥාව බොහොම මේ පටිපදාව බොහොම පහසුයි, අභිඥාවත් පහසුයි. ඒතර මේ හතරේ බෙදුවම 24 දෙනෙක් බවට පත් වෙනවා ආර්ය පුජ්‍යලයෝ. ඒතර ඔය විදිහට බැලුවෙන් පස්සේ පින්නතුනි අපි හිතමු අවිය අතප් සුදස්ස අකනිට්ටක ආදී වශයෙන් මේ අනාගාමී පුජ්‍යලයන් පිළිබඳ වර්ගීකරණය. අනාගාමී පුජ්‍යලොත් විවිධාකාරයෙන් බෙදලා ගිහිල්ලා ඔය වගේ 24ක් බවට පත් වෙනවා. මේ විදිහට ඊළඟට ශ්‍රද්ධා මූල ප්‍රඥා මූල කියන මේවයින් බෙදලා ගිහිල්ලා ඒව නැවත දෙකක් බවට මේ විදිහට මේවා වැඩි වෙලා ඒ විදිහට කටයුතු වෙනවා. ඒ වගේම ඊළඟට සමත සහ විදර්ශනා ආදී වශයෙන් ඒ විදිහට නැවත බෙදීමක් ඇති වෙනවා. මේ විදිහට ආර්ය පුජ්‍යලයෝ 108ක් බවට පත් වෙනවා. මේ යේ පුද්ගලා අට සතම්ප සත්තා චත්තාරේතානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවක ආදී වශයෙන්. ඊළඟට මේ පින්නතුන් ඉතාලගෙන යම් කිසි කෙනෙක් දැන් අද කාලවල වල හැටියට හරියට මේ ආර්ය මාර්ගඵල පිළිබඳව රැවටීමටපත් වෙන මේ වගේ කාලෙකදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සෝවාන් පුජ්‍යලයාගේ ප්‍රධාන ලක්ෂණ 4ක්. මොකද්ද ලක්ෂණ 4? බුද්දේ අවෙච්ඡප්පසාද සමන්නාගතෝ හෝති. අවිනිපාත ධම්මෝ ධර්මය අතරින් නැතුව සෝවාන් වෙච්ච පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ කරේ පැහැදීම කවදාවත් වෙනස් කරගන්නේ නැහැ. ධම්මේ අවෙච්ඡප්පසාද
සමන්නාගතෝ හෝති. ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් යුක්තයි. දහමෙහි ඇලීම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. සංඝේ අවිච්ඡ ප්‍රසාද සමන්නාගතෝ හෝති. සංඝයා කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධා ගුණයකින් යුක්තයි. එච්චර විතරක් නෙවෙයි පින්නතුනි ආර්යකාන්ත සීල. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ සීලය අකණ්ඩ, අච්ඡෙද්ද, අසබල, අකම්මාස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ට, සමාධි සංවත්තනික කියලා සීලය පිළිබඳ මූලික කරුණු 8ක් තියෙනවා. ඒ ආර්යකාන්ත සීලය කියලා කියන්නේ සෝවාන් වෙච්ච කෙනා තුල පවතින වූ සීලය කවදාවත් කඩාගෙන වැටෙන්නේ නැහැ. අකණ්ඩ නොකඩුණා වූ සීලය. අච්චිද්ද සිදුරු නොවුණා වූ සීලය. අපරාමට්ට තණ්හා, දිට්ඨි, මාන ආදියෙන් කිලුට නොවුවා වූ සීලය. අපි අහලා තියෙන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටයේ ජටං. ඔය ආදි වශයෙන් දක්වලා තියෙනවා සීලේ පතිට්ඨාය. මෙතන කියන්නේ සීලෙන් සමාධියට කියලා සමාධියෙන් ප්‍රඥාවට යනවා. සීල සමාධි ප්‍රඥා. ඒතර සමාධි සංවත්තනික සීලය කියලා කියන්නේ සමාධියට පදනම් වෙන්නව සීලය. ඒතර ওই විදිහට සෝවාන් වෙච්ච පුජ්‍යලය තුළ ආර්යකාන්ත සීලය. අපේද දැන් සෝවාන් වෙච්ච කෙනෙක් දෙවෙනි ආත්භාවයේ තුන්වෙනි ආත්භාවයේ තවදුරටත් මේකේ අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි ආදි වශයෙන් නැවත වර්ගීකරණයක් තියෙනවා. දැන් අසංකාර පරිනිබ්බායි කියලා කියන්නේ නිවන් දැකීම සඳහා අනුගමනය කරන ක්‍රියා මාර්ගය පහසු වූ එකක් වූයේ නම් ඒක අසංකාර පරිනිබ්බායි. සසංකාර පරිනිබ්බායි කියන්නේ ගොඩාක් කැප වෙලා මහන්සි වෙලා සක්මන් භාවනාවේ යෙදিলা ඒ වගේම ගොඩාක් අර සෝන කොලිවිස සෙට්ටිපුත්ත හාමුදුරුවෝ වගේ ඒ වගේ සෑහෙන කාලයක් මේ කැප වෙලා යමක් ලබා ගැනීම සසංකාර පරිනිබ්බායි. ඒ වගේම උපහාච්ච පරිනිබ්බායි. එතකොට ඔය වගේ අන්තරා පරිනිබ්බායි. මේ විදිහට වර්ගීකරණයන් මේ තියෙනවා ඒ පුජ්‍යලයන් පිළිබඳව. එතකොට මේ පුද්ගලාට සතම්පසත්තා චත්තාරියතානි යුගානි හොන්ති ආදි වශයෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ බඳු ආරි පුජ්‍යලයන් පිළිබඳ විවිධ දැන් තෘෂ්ණා 108ක් වෙනවා වගේ. අර රතන අධි සූත්‍රවලදී ආර්ය පුජ්‍යලයෝ 108 දෙනෙක් ඉන්නවා. ඒ 108 දෙනා මේ විදියට විවිධ හේතු මත දැන් අපේ තුමු තත්ත උපජ්ජිත්ව තත්ත පරිනිබ්බායි. මේ මිනිස්්‍ය ලෝකයෙහි ඉඳලා මිනිස්්‍ය ලෝකයේදීම සසු මාර්ගඵල ලබාගෙන මිනිස්්‍ය ලෝකයේදීම පිරිනුවම් පානවා. ඊළඟට දිව්‍ය ලෝකෙදි මේක ලබාගෙන දිව්‍ය ලෝකෙදිම සසු මාර්ගඵල ලබාගෙන එහෙදි පිරිනුවම් පානවා. මිනිස්්‍ය ලෝකයේදී මේක ලබාගෙන දිව්‍ය ලෝක ගිහිල්ලා දේවාදී ලෝකවලදී සසු මාර්ගඵල වඩලා එහෙදි පිරිනුවම් පානවා. එහෙදි මේව ලබාගෙන මිනිස්්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා මිනිස්්‍ය ලෝකයේදී සසු මාර්ගඵල ලබාගෙන පිරිනුවම් පානවා. ඉතින් ওই විදිහට බලුවෙන් පස්සේ ඒ විදිහට 108 දෙනෙක් ඉන්නවා ආර්ය පුජ්‍යලෝ. අපි මේ ආර්ය පුජ්‍යලයන් පිළිබඳ වර්ගීකරණය ඊටමත් මොහොඳින් ඒක ওই විදිහට ඒක බීජී කෝලංකෝල සත්තකතු පරම ආදි වශයෙන් ආර්ය පුජ්‍යලයන් පිළිබඳ විවිධ වර්ගීකරණයන් මම මුලින් සඳහන් කරපු විදිහට අන්තරා පරිනිබ්බායි, උපාච්ච පරිනිබ්බායි, ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දං සෝත අකනිට්ඨ ගාමි, ඒ වගේම අවිය අතප්ප සුදස්ස සුදස්සී ආදී වශයෙන් ඒ වගේම මේ ඒ විදියට සුස්ක විදර්ශක සමත යානික ආදී වශයෙන් ඒ වගේම ශ්‍රද්ධා දුර ප්‍රඥා දුර ආදී වශයෙන් මේ විවිධ වර්ගීකරණයන් තේරුම් අරගෙන ආර්ය පුජ්‍යලයන් බවට අපි රැවටෙන්නේ නැතුව ධර්මයේ නැවත නැවත ශ්‍රවණය කළා අපිම මේ යන්නා වූ මග හෙලිපෙහෙලි කරගෙන ඒ උතුම් ආර්ය මාර්ගයේ අපි ගමන් කරමු කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද දවසේහි මේ ධර්ම දේශනාව එච්.එම්. ශ්‍රියානි මහත්මිය රත්මලේ ගෙදර මුරුතැන්ගේ මියගිය එච්. සිල්පා මොරාය ස්වේද මහත්මයාණන් පෙම්බර පියාණන් එච්. නොයිහාමි මහත්මිය ආදරණීය මෑණියන් පවුලේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. පරලෝකයේ වශයෙන් සුඛී සුවපත් භාවයට පත්වේවා. දෙව් මිනිස් සපහ සාන්ත වූ අමා මහ නිවන් දකීවා කියලා සාදු කියලා පින් දෙන්න. එස්.ජේ. චමිලා දිල්රුක්ෂිමිය
H ඇඩ්මන් කරුණාරත්න යන අය සහ ඒ වගේ පවුල් වල හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී වේවා රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී සුව සම්පත්තියම සැලසේවා කියලා සාදු කියලා සෙත් පතන්න. අංක 102 මේරිලන් වත්ත වතුරුගම පදිංචි BA ජේනෝනා මහත්මියගේ දායකත්වයෙන් එතුමේ බලාපොරොත්තු වෙනවා. මෑණියන් වන ඇසිරින් නෝනා මහත්මියට ඒ වගේම පියාණන් වන අරනෝලිස් මහත්මයාණන් ඇතුළු පවුලේ සියලු මියගිය ඥාතීන්ට මේ පින් ලැබේවා පරලෝකයේ වශයෙන් දෙව් මිනිස් සපහ සංසාරික වශයෙන් අමා මහ නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම වලපනේ නීල් දණ්ඩාහින්නේ පදිංචි RM කමලාවති DM ඉන්ද්‍රා කුමාරි DM මාරණී කුමාරි ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් මීට වසර 9කට පෙර වෙන්ව ගිය පියාණන්ට මේ පින් ලැබේවා. ඒ වගේ වසර 2කට පෙර මිය ගිය සිය සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උෂේන් සල්මික චෝටි පුතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මුලින් සඳහන් කළා වූ ඒ ආදරබර පියාණන්ට සහෝදරයාට මේ උතුම් පින් බලයෙන් දෙව් මිනිස් පහ සාන්තෝ නිවන් සුවයම අත්පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උෂේන් ශාල්මික චෝටි පුතාටත් නිදුක් නිරෝගී සුවය ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී සුව සම්පත්තියම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පොළොතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු පුහුණුව ලබන DM වස්සලා කුමාරි දියණියට අධ්‍යාපන කටයුතු සඳහා මේ උතුම් පින්දහම් තුනුරුවන්ගේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. එතුමියගේ සියලු ඉගෙනීම් කටයුතු සඵල සාර්ථක වේවා කියලා සාදු කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින් හේතුවෙන් පවුලේ සියලු දෙනාට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුව ලබා ගන්නට මේ උතුම් පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ශාන්ති පතිරණ මහත්මිය නම්බර 19 උඩුපිටිය උකුවෙල බලාපොරොත්තු වෙන විදියට ආර්ය තිලක මහත්මයාණන් පෙම්බර පියාණන්ටත් ඒ වගේම ඩී අබේරත්න බණ්ඩාර මහත්මයාණන්ගේ ස්වාමි පුත්‍රයාණන්ටත් ඇතුළු පවුලේ මියගිය සියලුම දෙනාටත් මේ පින් ලැබේවා පරලෝ වශයෙන් දෙව් මිනිස් සැප සංසාරික වශයෙන් අමා මහ නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම නන්දා කෝදාගොඩ මෑණියන්ටත් නිදුක් වේවා නිරෝගී වේවා. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලාට සහ සියලු කාර්ය මණ්ඩල වලටත් මේ උතුම් සත්කාරයන් තවදුරටත් හොඳින් කරගෙන යන්නට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ බණහන් ආපු ඔක්කොටමත් මේ කුසලයන්ගේ බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ලෝක සසන සුරකින දෙවියෝද මේ පින් අනුමෝදන් වෙලා මේ පින්වත් හැමත් රැකදී දෙවියෝ පතන බෝධිකින් නිවන් දකිත්වා. අපි හැමතත් මේ කුසල බලයෙන් සාන්ත වූ නිවන් සුවේම අත්පත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේත ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං දිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීම ආදී වශයෙන් ලබාගත්තා වූ කුසලයන්ගේ බලයෙන් අපි හැමතෙම සාන්ත වූ නිවන් සුවයම අත්පත් වේ.